දරුවනි සුබ සැන්දෑවක්. දුවල පුතාලට මාව ඇහෙනවද? ඔයගොල්ලන්ට මාව ඇහෙනවද පුතා? ඔව් සර්. හරි. එනවාද? ඔව් පුතේ. පුතාලා බලන්න ඇතේ අද පුතේ මේ දැන් පන්තිය අතට දැම්මේ මේ සති කිහිපේ පුතාලට අතට තමයි දාන්න වෙන්නේ. හේතුව තමයි දැන් ඉදිරි සතියේ සෙන්සුරාදා ඉඳන් පුතා මේ ඕලෙවල් පේපර් මාකින් පටන් ගන්න හින්දා 7 වෙනකොට පුතේ පන්තිය කරන්න අපහසුකමක් තියෙනවා. ඒ හින්දා මේ දවස් කිහිපය ඉදිරි සති දෙක තුන පන්තිය අතට තමයි දාන්න වෙන්නේ. හරි? සර් ඒක උදේවරුක දාගන්න බැයිද? උදේවරුේ බෑනේ පුතේ ඉස්කෝලේ තියෙනවනේ. ඕගොල්ලන්ට ඉස්කෝලේ නැතුණාට දැන් ලබන සෙන්සුරාදාම අපි එක දිගට පේපර් මාකින් පටන් ගත්තාම උදේ කොහොමද බෑ. තේරුණා? මේ විදිහ හොඳයි. හරි. එහෙමනම් අපි දැන් ගිය සතියේ සාකච්ඡා කරේ වර්ගමූලයේ පිළිබඳව. නේ අපි වැඩි වෙලාවක් අරගෙන ඒ වර්ගමූලයේ සම්බන්ධ කාරණා සම්පූර්ණ කරගත්තා. ඕගොල්ලෝ මේ පිළිබඳව මම හිතන්නේ අධ්‍යයනය කරන්නේ නැති නේද? අභ්‍යාසයෙන්ම කරා නේද? ඊළඟට තියෙන්නේ ස්කන්ධයේ පාඩම. ස්කන්ධයේ පාඩම මෙතනදී විශේෂයෙන්ම මෙට්‍රික් ටොන් පිළිබඳව තමයි ඕගොල්ලන්ට මෙතන අමුතුවෙන් කියලා දෙන්න තියෙන්නේ. ඉතින් මෙට්‍රික් ටොන් පිළිබඳව ඕගොල්ලෝ අවබෝධයක් තියෙනවා ඇති කියලා මම හිතනවා. මේ කිලෝග්‍රෑම් 1000ක් තමයි අපි කිලෝග්‍රෑම් 1000ක් නිරූපණය කරන්නේ මෙට්‍රික් ටොන් එකකින්. ඉතින් මම මෙන්න මේ වගේ පුංචි වැඩක් කරන්න හදන්නේ ඕගොල්ලන්ට මේ ස්කන්ධයේ පාඩම පුතාලා තනියම කරන්න උත්සාහයක් දරන්න ඕන. මේ ස්කන්ධයේ පාඩම තනියම කරන්න උත්සාහයක් දරන්න ඕන. ඒකට මම සතියක කාලයක් දෙන්නම්. ඔයගොල්ලෝ ඒකේ අභ්‍යාස කරන්න පටන් ගන්න. ස්කන්ධ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, හතේ පන්තියේ දැනුමත් භාවිතා කරලා ඔයගොල්ලන්ට ඒ දේ කරගෙන යන්න හැකියාව තියෙනවා කියලා මම හිතනවා. නේ? සර් අර මේ මාසේ ගත්ත ටියුට් වල පේපර්ස් කරන්න ඕනද? අනිවාර්යෙන් පේපර්ස් ටික කරන්න අද පටන් ගන්න. සාකච්ඡා කරනවා සර්. ඔව් මම දැන් හිතන් ඉන්නේ පේපර් එක පුංචි සබරගමු පළාත් එක නේද මුලින්ම තියෙන්නේ. ඔව් සර්. ඔව් සබරගමු පළාත් එකේ පළවෙනි ප්‍රශ්න 20 සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන් තියෙන්නේ. පොඩ්ඩක් විනාඩියක් අහගන්නකෝ මම මේ කියන දේ. එතකොට ඔයගොල්ලෝ ස්කන්ධයේ පාඩම පුතේ ස්කන්ධයේ පාඩම පටන් ගන්න ලබන සතියේ අපි ඒකේ ඒකට ගැටලු තැන් කතා කරන්න පුළුවන්. මේ සටහන හොඳටම ප්‍රමාණවත් ඕගලන්ට මේ පිළිබඳ අවබෝධයක් ගන්න. නේ? මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටොන් පිළිබඳව තමයි මේ තියෙන්නේ. මේ ඒකක අතර පරිවර්තනයන් පිළිබඳව තියෙනවා. ඊට පස්සේ පුතාලට තියෙන්නේ මේ උදාහරණ බලලා මේ හදන්න පටන් ගන්න, කරන්න පටන් ගන්න මේ නේ? ඉතින් මම ඒ ගැන ඔගොල්ලෝ ආරම්භයේ ගත්තට පස්සේ, ඒ කියන්නේ ඔගොල්ලෝ ගණන් හදන්න පටන් ගත්තට පස්සේ මම සාකච්ඡා කරන්නම් ඉදිරි සතියේදී. හරි? එහෙනම් අද අපේ සැලසුම වෙන්නේ පළවෙනි වාරයේ අන්තිම පාඩම ඒ තමයි මේ දර්ශක පාඩම. මේ දර්ශක පාඩමට අපි එනවා අද. හරිද? දර්ශක පාඩමට අපි එනවා. මේකෙන් කියන්නේ ස්කන්ධය අමතක කරනවා කියලා. හරි? ස්කන්ධය අමතක කරනවා නෙවෙයි ඔබට අවස්ථාව දෙනවා ඒ පාඩම ස්වයන්ව අධ්‍යයනය කරලා ගැටලු හදන්න. ඊට පස්සේ අපි ඒ ගැටලු එකින් එක සාකච්ඡා කරමු. සර් ස්ක්‍රීන් එක පේන්නේ සර් කලින් පාඩමේ ගෙදර වැඩ බලනවාද? ඔව්. පුතාලට ඒකේ ගැටලු තැන් තියෙනවා නම් දැන් මම මෙතනටත් එන්න හදන්නේ. දැන් පේනවද ස්ක්‍රීන් එක? ඔව් සර්. දැන් ඔව්. දැන් අර කලින් පාඩමේ කියමු බලන්න මොනවද තියෙන්නේ පුතාලට ගැටලු තැන්? ඒකත් අපි විසඳගෙන යමු. ඔව්. නැත්නම් ගණන් එකින් එක හදන්න ගියොත් අපිට ලොකු කාලයක් යයි. හැබැයි විශේෂයෙන් ඔයගලන්ට ඒකේ අපහසු වෙච්ච තැන් ඝනවස්තු ගැන කතා කරන්නත් තියෙනවා නේ. ඝනවස්තු අපි කතා කරන්න තියෙනවා. ඔව්. ඝනවස්තු ටික හදලා තියාගන්න කිව්වා. නේ? ඔව්.
මෙන්න කලින් පාඩමේ අභ්‍යාසය 8 4 අභ්‍යාසය. 8 දෙකක් දුන්නා නේද සර්? අපුද සර් 8 3 අභ්‍යාසය 8 3 අභ්‍යාසය. 8 2 8 2 8 දෙකේ නම තියනවද? ඔව් සර්. හා. බලමු. 8 2 මෙතන ඉඳන්. පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම නිරීක්ෂණයෙන් එම සංඛ්‍යාව පූර්ණ වර්ගයක් නොවන බව හේතු සහිතව සනාථ කරයි. නිරීක්ෂණයෙන් එයා පූර්ණ වර්ගයක් නොවන බව හේතු සහිතව සනාථ කරන්නද. ඔබට මතකද පූර්ණ වර්ග සංඛ්‍යාවක් නම් ඒ පූර්ණ වර්ග සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම් වෙන්න පුළුවන් මොනවද කියලා අපි හඳුනාගත්තා නේද? ඔබට ඔව් මතකද? සර්. ඔව්. ඔව් සර්. මොනවද එන්න පුළුවන් ඉලක්කම්? බිංදුව 1 4 5 6 9 බිංදුව 1 4 5 6 9. එතකොට ඒ ඉලක්කම් හැර ඉතිරි ඉලක්කම් වෙනවා නම් එක ස්ථානයේ සඳහා එම සංඛ්‍යාව කොහෙත්ම කිසිසේත්ම පූර්ණ වර්ගයක් නොවේ. පූර්ණ වර්ගයක් වෙන්නේ නැහැ. හැබැයි දුවේ පුතේ අර එක ස්ථානයේ සඳහා ඔබ කියපු ඉලක්කම් ආවා කියලා අනිවාර්යෙන්ම යා පූර්ණ වර්ගයක් වෙන්නේ නැහැ. වෙන තියෙන හැකියාව වැඩි. අපි ගත්තොත් එහෙම පූර්ණ වර්ගයක් වෙන්න නම් එක ස්ථානයේ ඉලක්කම බිංදුව වෙන්න පුළුවන්. 100 හැදෙන්නේ නේ. ඊට පස්සේ 1 වෙන්න පුළුවන්. 2 එන්නේ නැහනේ. 2 කොහෙත්ම පූර්ණ වර්ගයක් අවස්ථාවක් එන්නේ නැහැ නේද පුතා? 2ට එන්නේ නැහැ. ඊළඟට 4 එන්නේ නේ. ඊළඟට 4. ඊළඟට 5. ඊළඟට 6. ඊළඟට 9. ඔන්න ඔය ටික තමයි එන්නේ. මෙතන එන්නේ නැති ටික තමයි එන්නේ නැති ඒවා අපි ගත්තොත් එහෙම එයා 2 3 7 8 ඔන්න ඔය ටික එන්නේ නැහැ. එහෙමනම් පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම නිරීක්ෂණය කරා. මෙතන 2. එම සංඛ්‍යාව පූර්ණ වර්ගයක් නොවන බවට හේතු සහිතව ප්‍රසනාත කරයි. අග ඉලක්කම වන නිසා දෙක පූර්ණ වර්ගයක් නොවන නිසා එම පූර්ණ සංඛ්‍යාව වර්ගයක් නොවන හින්දා නෙවෙයි එක ඉලක්කම දෙක දෙක වන නිසා ඔව් මෙතන 7 වන නිසා අග ඉලක්කම 3 වෙන නිසා ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම කියන්න පුළුවන් එක ස්ථානයේ ඉලක්කම 2 3 7 8 ලෙස පිහිටන සංඛ්‍යාවල සංඛ්‍යා කොහෙත්ම පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. සර් මෙහි එක ස්ථානීය ඉලක්කම 0 1 4 5 6 හෝ 9 යන සංඛ්‍යා අතුරින් එකක් නොවන නිසා පූර්ණ වර්ගයක් ඒමත් ගන්න පුළුවන්. මේ ඉලක්කම් වලින් එකක් නොවන නිසා කියලා කියන්නත් පුළුවන්. මේ පැත්තට මෙයාව වෙන අවස්ථාවත් එක්ක සසඳලා නොවන බව සඳහන් කරන්නත් පුළුවන්. නොවන අවස්ථාවත් එක්ක සසඳලා මේක නොවන බව සඳහන් කරන්නත් පුළුවන්. නේ? එක ස්ථානයේ ඉලක්කම 9 වන පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවකට උදාහරණයක් දෙන්නලු. එක ස්ථානයේ ඉලක්කම 9 වන පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවට උදාහරණයක් දෙන්න. 49 ඒ 9 ගන්නත් පුළුවන් නේද? එක ස්ථානයේ ඉලක්කම 9නේ. එක ස්ථානයේ ඉලක්කම 9 වන පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාව. මෙතන කියලා නෑනේ ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් තුනක සංඛ්‍යාවක් ලියන්නේ කියලා නෑ. 189 17 වර්ගය. ඔව් ඒක හරි. 289 පූර්ණ වර්ගයේ ඊළඟ හරිනේ. ওই ටිකෙන් එකක් ලියලා තියන්න ඕන. පූර්ණ සංඛ්‍යාවක එක ස්ථානයේ ඉලක්කම 0 1 4 5 6 9 ඉලක්කම් අතරින් එකක් නම්
එම සංඛ්‍යාව පූර්ණ වර්ගයක් වේ. යන ප්‍රකාශයේ සෑම විටම සත්‍ය නොවන බව උදාහරණයක් මගින් පැහැදිලි කරා. 156යි 1 සමානයි 9 වැඩි කිරීම 5. ඔව් ඉතින් මේකේ අපින් අහන්නේ සත්‍ය නොවන අවස්ථාවන්නේ. සත්‍ය නොවන අවස්ථාව. 156 අපිට ඕන තරම් ලියන්න පුළුවන්. මේ අතරින් එකක් පුතේ ඔක්කොම නෙමෙයි. ඉලක්කම් අතරින් එකක්. එකක් නම් අනේ පූර්ණ සංඛ්‍යාව එක ස්ථාන ඉලක්කම් අතරින් එකක් නම් එම සංඛ්‍යාව පූර්ණ වර්ගයක් වේ. උදාහරණයක් නේ ලියන්න කියලා තියෙන්නේ. උදාහරණයක් එකක් අපිට ඕනේ. 10 ගන්නත් පුළුවන් නේ. 156 පුළුවන්. මේක අපි විස්තර කරන්නේ කොහොමද? මෙහි එක ස්ථානයේ ඉලක්කම බිඳුව වෙන නමුත් 10 පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. එනම් එක ස්ථානයේ ඉලක්කම සඳහා 0.14569 යන ඉලක්කම් වලින් එකක් පිහිටියද ඒ සෑම සංඛ්‍යාවක්ම පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන බව මින් පැහැදිලි වේ. මේ සත්‍ය නොවෙනවා. ඒක ගලපලා ලියලා තියෙන්න ඕන. පහත එක් සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම ඇසුරෙන් එම සංඛ්‍යාවල පූර්ණ වර්ගයේ එක ස්ථානයේ ඉලක්කම ලියන්නද. පහත එක් සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම ඇසුරෙන් එම සංඛ්‍යාවල පූර්ණ වර්ගයේ එක ස්ථානයේ ඉලක්කම ලියන්න. ඒ කියන්නේ දැන් 34 වර්ගයේ අගයේ ලැබෙන එක ස්ථානයේ ඉලක්කම ඔයගොල්ලෝගෙන් අහන්න. 68 වර්ගයේ අගයේ එක ස්ථානයේ ඉලක්කම තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ. 7. කොහොමද අපි ඒක හොයාගන්නේ? ඒක අපි කොහොමද හොයාගන්නේ? ඒක කොහොමද හොයාගන්නේ? මම මේ ටික මගන්න. 34 2කින් වැඩි කරනවා. 34 ගුණ කිරීම 34. 34 ගුණ කරනවා. ඔව් 34 ගුණ කරලා ගන්නත් පුළුවන්. නැත්තම් මෙතන දැන් පුතාලට දැන් 34 ගුණ වෙනකොට කොහොමද 4ෙන් ගුණ වෙන්නේ? නේ මෙතන ඉතුරු ඒවා අපිට ඕනේ නැහැ නේ. එක ස්ථානීය ඉලක්කමනේ අපෙන් ආන්නේ 4 වරක් අතර 16න් 16 වෙනකොට ටක් ගාලා අපිට පේනවනේ මෙතනනේ. 4 වරක් අතර 16 වෙනකොට එකනේ නේ. එතකොට එනම් මෙතන එක ස්ථානයේ ඉලක්කම කීයද එන්නේ? 6. 68න් ගුණ වෙනකොට 8නේ. 8 වරක් 8 64න් 4 45 වෙනකොට අනිවාර්යයෙන්ම කීයද? 5. නේ 5 එන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ඒ දැන් එකේ වර්ගය තමයි 1 වෙන්නේ. මේ දෙකේ වර්ගය 4. මේ තුනේ වර්ගය 9. ඔය විදිහට නේ හතරේ වර්ගය 16. නේ එතකොට මේ 4 වර්ගය 16. අපි 14 වර්ගය පොඩ්ඩක් ගමු පුතේ. 14 වර්ගය 14 වර්ගය වුණාම නේ 196 අතරකට 16 අතරකට 4 1යි 5 ඉක්වරක් 4යි 1යි 196යි. එතකොට මෙතන 4 වෙනකොට මෙතන 6. නේ 24 වර්ගය ගන්න බලන්න. 24 වර්ගය ගන්නකොට 24 හතරක් අතර 16යි. අනිවාර්යෙන්ම 4 වෙනකොට මෙතන 6 එන්නේ නේ. 4 වෙනකොට 6. 34 ගත්තත් ඉතින් 6 තමයි එන්නේ. නේ? අන්න ඒ විදිහට. ඉතින් මෙතන විතරත් වඩා ලේසි. ඉතින් මේ වගේ පොඩ්ඩක් හිතලා පොඩ්ඩක් හිතින් හදලා ගන්න පුළුවන්. මේක මතකෙ තියාගන්න අමාරු නෑ. එක આવුත් එකම තමයි ඉතින්. එක 11 වුණොත් එක ඒ 21 41 51 වුණත් එක එකෙන් ගුණ වුණාම එකනේ එන්නේ. නේ? ඒ විදිහට දකින්න ඕන. හරි. ඊළඟට අපි එනවා ප්‍රශ්න 8 2 අභ්‍යාසයට. ප්‍රථමක සාධක වලින් අපි ගත්ත පූර්ණ වර්ග 8 3 8 2 කරා නේද? 8 2 කරාද පුතේ අපි? කවුස දැන් කරේ එක. දැන් කරේ. මේක දැන් කරේ. 8 2 හරි. දැන් කරපු 8 3 මේකනේ. ඔව් මේකේ අගේ සොයන්න තියෙනවා. අනු උතාලා හරි වැරදි දාන්න. මේකේ අපි පළවෙනි එක ගත්තොත් පුතේ අගේ සොයන්න
ඔන්න බලන්න වර්ගමූලය තුල 2 ගුණ 5 වර්ගය තියෙන්නේ. පුතේ මේ වර්ගයක ප්‍රතිලෝමය තමයි වර්ගමූලය. ඔන්න හොඳට අහගන්න. එතකොට දැන් අපි ගත්තොත් 2 වර්ගයේ වර්ගමූලය කීයද 2යි. නේ අපි එකෙන් පටන් ගමුකෝ. ඔන්න එකේ වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ 1යි. දෙකේ වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ 2යි. තුනේ වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ පුතේ 3යි. හතරේ වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ 4යි. මේ විදිහට අපි ගත්තොත් පුතේ පොදු නිරූපණය n වර්ගයේ වර්ගමූලය. n ඔන්න ඔහොමයි එන්නේ. right. පුතාලා මේක ඉස්සෙල්ලා පොඩ්ඩක් සටහන් කරගන්න ඔය කොහේ හරි මෙන්න මේක ඉස්සෙල්ලා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දෙයක්. මේ වර්ගයක වර්ගමූලයගේ එමාගේම තමයි එන්නේ. ඔන්න එමාගේමයි එන්නේ. ඔක ඉස්සෙල්ලා සටහන් කරගන්න. මම මේ නිල් පාටින් ලියලා තින්නේ. සටහන් කරගෙන ඉවර වෙලා මාව දැනුවත් කරන්න. වර්ගයක වර්ගමූලයේ අගේ එමාගේම තමයි එන්නේ. හරිනේ. ඒක තරු ලකුණක් දාලම සටහන් කරගන්න දුව. මේක වැදගත්. තරු ලකුණක් දාලා කොටු කරලා තියාගන්න. හිතේ පොතේ තියාගන්න, හිතේ තියාගන්න කොටු කරනවා. නැවත ස්මරණය කරන්න. නිදා ගන්න සුළු මොහොතකට පෙර ටිකක් කල්පනා කරන්න මෙහෙම ඉගෙන ගත්ත නේද? මෙහෙම වෙනව නේද කියලා. එතකොට හොඳට හිතට ආවදින. මතකයට ගන්න පුළුවන්. ඒක ස්මරණය කරන්න ලේසි. හරි. එහෙමනම් අපි දැන් මේක තමයි උදව් කරගන්න හදන්නේ. ඔන්න බලන්න. පළවෙනි එක මම කරන්න හදන්නේ. පළවෙනි එකේ කියනවා වර්ගමූල වරහන ඇතුලේ 2 ගුණ කිරීම 5 වර්ගය. එතකොට පුතේ වර්ගමූලයේ ගත්ත ගමන් මේ වර්ගය අයින් වෙනවා. වර්ගයේ ප්‍රතිලෝමයේ වර්ගමූලය. එතකොට මෙතන එන්නේ 2 ගුණ කිරීම 5. උත්තරේ 10යි. පුතාලා ගත්තද ඕන? ඔව් සර්. ඔව් සර්. එහෙමනම් පැන්සලෙන් හරියට දාගන්න. වැරදි අය හදාගන්න. රතු පෑනෙන්ම හදාගන්න. සර් එතන වර්ගයේ තිබ්බොත් ඒ වර්ගය අයින් කළා නිකම්ම පහ තියනවද? ඔව් ඉතින්. දැන් පුතා මං කියවන්නේ මේ වර්ගය එනවා නම් මේ වර්ගයේ ප්‍රතිලෝමයේ වර්ගමූලය ආවොත් මේ වර්ගය අයින් වෙනවා. එතකොට මේ උත්තරේ වර්ගය අයින් වෙනවා. වර්ගයේ ප්‍රතිලෝමය වර්ගමූලය. ඊළඟ එකට අපි යමු බලන්න. ප්‍රශ්නාංක 2. එතකොට පුතේ මෙතනත් ඒ වගේමනේ මෙහෙම තියෙනවා. 2 ගුණ 3 ගුණ 5 එයාගේ වර්ගමූලය. පුතාලට පැහැදිලි. එතකොට මොකද වෙන්නේ? වර්ගමූලය ඉවත් වෙනවා. එතකොට ඉන්නේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. දෙවරක් 3 6යි 6 වරක් 5 30යි උත්තේ. හරිනේ? 30යි. ඊළඟට ඔන්න ඔය බලන්න. ඊළඟට එනවා තුන්වෙනි එක. ප්‍රශ්නාංක 3. වර්ගමූල මෙතන තියෙන්නේ පුතේ 3 ගුණ කිරීම 5 ආයි ගුණ වෙනවා 3 ගුණ කිරීම 5. එතකොට අපිට මෙයාව ලියා ගන්න පුළුවන් නේද 3 ගුණ කිරීම 5 දෙවෙනි බලය කියලා වුණා. පුතාලට තේරුණාද? මෙතන 3 ගුණ කිරීම 5 එකේ බලයයි මෙතනත් එකේ බලයයි. දර්ශකවලදී පුතේ අපි මේ 3 ගුණ කිරීම 5 වගේ දෙගුණයක්. කොහොම ගන්නත් පුළුවන්. එහෙමම තේරුනේ නැත්නම් ඕගොල්ලන්ට මෙහෙම ගන්නත් පුළුවන්. 3 3ෙන් ගුණ වෙන හින්දා 3 දෙවෙනි බලය. 5 5ෙන් ගුණ වෙන හින්දා 5 දෙවෙනි බලය. කොහොම ගන්නත් පුළුවන්. ඔයාලට මේ මාර්ගයේ යන්නත් පුළුවන්, මෙතනින් ඉඳන් මෙතනට එන්නත් පුළුවන්, නැත්නම් මෙතනින් ඉඳන් මෙතනට එන්නත් පුළුවන්.
ඒ කොහොම ආවත් අවසානයේ ඔබ එන්නේ මෙතනට. කොතනටද එන්නේ? වර්ගය අයින් වෙනවා 3 ගුණ කිරීම 5ට. ඔබේ උත්තරය 15යි. මේක ගත්ත දරුවෝ ඉන්නවද? පුතාලට පුළුවන් මේ ක්‍රම දෙකම මේ අවස්ථා දෙකම සඳහන් කරගන්න. හරි අවස්ථා දෙකම සඳහන් කරගන්න. සටහන් කරගෙන මම දැනුවත් කරා. සටහන් කරගත්තා. හරිනේ. එතකොට නෑ සර් චුට්ටක් ඉන්න සර් කොහොම චුට්ටක් තියෙනවා. නෑ සර් චුට්ටක්. හරි සර් සටහන් කරගත්තා. හරි. එතකොට ඊළඟට එනවා මේ විදියට. අපි ගත්තොත් එහෙම මෙයාගේ ඉන්නේ 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. එතකොට පුතේ මෙයාව මට ලියන්න පුළුවන් 3 දෙවෙනි බලය ගුණ කිරීම 7 දෙවෙනි බලය. එතකොට මේක අපිට ලියන්න පුළුවන් වර්ගය අයින් වෙනවා පුතා 3 ගුණ කිරීම 7යි 3 7 21යි. ඕන්න. දුල පුතාලට ආවද උත්තරේ 21 එන්න ඕන. හැබැයි පුතේ මේ පියවර දැක්වීම අත්‍යවශ්‍යයි. මේ පියවර අනිවාර්යයෙන්ම පෙන්නලා තියෙන්න ඕන. මේ පියවර නැත්තම් ඔබ වෙන විදිහකට නම් මේක හදන්න අර වගේ හදන්න ඕන. එන්න 3 ගුණ කිරීම මෙහෙම හදන්න ඕන. 3 ගුණ කිරීම 7 වාරයක් 3 ගුණ කිරීම 7 කියලා ලියලා නේ ඔහොම ගන්නත් පුළුවන් ඉතින් 3 ගුණ කිරීම 7 දෙවෙනි බලයේ වර්ගය අවසානයේ 3 ගුණ කිරීම 7 21යි කියලා ගන්නත් පුළුවන්. කොහොම හරි ඔබ මොන ක්‍රමයකට හැදුවත් අතරමැද පියවර නම් පුතේ දක්වන්න ඕන. දැන් මේවරත් අපි සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂාවේදී අපි අනිවාර්යයෙන්ම බලන කාරණාවක් තමයි අතරමැද පියවර. ඒ කියන්නේ මේ පිළිතුරු ලබාගත් ආකාරය පිළිබඳව තදින්ම විමසා බලන. එහෙනම් ඔයගොල්ලෝ එක පුරුදු පුහුණු වෙන්න ඕන. එතකොට 2 ගුණ කිරීම 2 3 ගුණ කිරීම 3 ආයි 3 ගුණ කිරීම 3. එතකොට පුතේ මෙතන 2 දෙවෙනි බලයක් එනවා 3 දෙවෙනි බලයක් එනවා ආයි 3 දෙවෙනි බලයක් එනවා. අපි ඔහොම ගමු. මේ දෙන්න ගත්තා මම. එතකොට ආයි වර්ගමූලයේ ගත්තහම පුතා වර්ගය අයින් වෙනවනේ. එතකොට මේ විදිහට එන්නේ. එතකොට එනවා දෙවරක් 3 6යි 6 වරක් 3 18යි පුතා මෙයාගේ වර්ගමූලය අගේ. පැහැදිලිද? ඔන්න ඔහොම. එහෙනම් මේ ඔබ කරපු සහ මා දැන් මේ කතා කරපු කොටස් වල ඔයගොල්ලන්ට යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. මේ මොහොතේම අහන්න. ඔබ අනිවාර්යෙන්ම ලියාගත යුතු දේවල් ලියා ගන්න හදන්න පැහැදිලිව තියාගන්න. සර් අපි ඔය හදලා දක්වද්දී පියවර වශයෙන් ඒකටත් අපි අර වර්ගමූල ඒකේ මාර්ක් එක දාන්න ඕනේද? මෙතන වර්ගමූලයේ ඉවත් වෙන්නේ පුතා මෙතන වර්ගය අයින් වුණාමනේ. එතනට වෙනකම් වර්ගමූලය එනවනේ. සමහර වෙලාවට ඔයගොල්ලෝ මෙහෙම කරාද දන්නේ නැහනේ. වර්ගමූලයේ තියලා ඔයගොල්ලෝ මේ ටික ගුණ කරාද? දෙවරක් 2 4යි 4 වරක් 3 12යි 12 වරක් 3 36යි 36 3ක් 108යි 108 ඒවා 3ක් 324යි කියලා ඔය විදිහට ගත්තද? ඊට පස්සේ 324 සාධක හොයන්න ආයි 324 ප්‍රථම සංඛ්‍යා වලින් බෙදලා ගත්තද? එතකොට වෙන්නේ නිකන් රවුමක් කැරකිලා තියෙන්නේ. වට රවුමක් ඇවිල්ලා. නේ? වට රවුමක් ගිහිල්ලා. මේ තියෙන්නේ ඒ ප්‍රථමක සාධක වල ගුණිතේ තමයි. නේ? ඒ ප්‍රථමක සාධක වල ගුණිතේ ඉඳන් තමයි ඕගොල්ලන්ට ගමන යන්න තියෙන්නේ.
ආයි මේක ගුණ කරලා ආයි ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා ආයි ප්‍රථමක සංඛ්‍යා ගුණිතේ ලියනවා කියන්නේ මෙතනට ආයේ ඕගොල්ලෝ නිකන් නිර්පරාධේ වටරවුමක් ගිහිල්ලා නේද? අනවබෝධය අවබෝධයෙන් කරන්න ඕන. right. යමුද ඉදිරියට ප්‍රතිචාරයක් නැහැ. තාම ලියා ගන්නවද? ආසර් හරි එහෙමනම් යමු අපි ඉස්සරහට. අපි එනවා ඊළඟට ප්‍රශ්නාංක 2. දැන් මම නම් කරන දුව පුතා උත්තර දෙන්න. මම එකක් විතරක් ඕගොල්ලොත් එක්ක නැවත සාකච්ඡා කරනවා. අනිත් ඒවා නම් ඉතින් හදන්න කාලය ගන්නෙ නෑ පුතේ ආ. ඕගොල්ලන්ට අපහසු තැනක් තියෙනවා නම් කියන්න මම එතකොට නැවත ඒ ගැන හදලා පෙන්නන්නම්. අපි දැන් 144 ගමුකෝ. මෙතන අපිට කියනවනේ ප්‍රථමක සාධක වලින් කරන්න කියලා. එහෙනම් අපි කරන්නේ උත්තරේ කියන්නද? පොඩ්ඩක් ඉන්න පුතේ මම හදන්නම්. ඊළඟ එකේ ඉඳන් අපි උත්තර කියමු. එතකොට මෙයාව දෙකෙන් බෙදුවා. එතකොට 72යි. දෙකෙන් බෙදුවා 36යි. දෙකෙන් බෙදුවා 18යි. දෙකෙන් බෙදුවා 9යි. තුනෙන් බෙදුවා 3යි. තුනෙන් බෙදුවා 1යි. එතකොට දුවේ පුතේ මෙතන එනවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන 2 දෙවෙනි බලයක් එනවා. ආයි 2 දෙවෙනි බලයක් එනවා. ආයි 3 දෙවෙනි බලයක් එනවා. හැබැයි මට ඕනේ වර්ගමූල 144. එහෙනම් මට ඕනේ මෙයාගේ වර්ගමූලය. ඒ කියන්නේ මෙයාගේ වර්ගමූලය. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු තැනට එන්නේ නේ. ඒතර වර්ගය අයින් වෙනවා 2 ගුණ 2 ගුණ 3. උත්තරේ කීයද පුතා? 12යි නේ. 4 වරක් 3 12යි. හරිනේ 12 වර්ගයේ 148. කොහොමද ගත්තේ ඔයගොල්ලෝ? ඔය විදිහට තමයි ගොඩනගෙන්නේ ඕනේ නේ. අඩුපාඩුවක් තියෙනවා නම් හදන්න. මම ඊළඟට උත්තරේ දෙන්නද? කියන්න. දැන් පොඩ්ඩක් ඉන්නසා මේක තාම සටහන් කරගන්න. ඇයි හැදුවේ නැද්ද? මම උත්තරේ කියන්නද? කියන්න. කීයද 400? වර්ගමූල 400. 400 ප්‍රථමක සාධක වලින් බෙදුවාම එන සාධක ටික තමයි 2 ගුණ කිරීම 2 ගුණ අර බලයක් විදිහට කියන්නේ බලේ දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම පහේ දෙවෙනි බලය. ඔන්න ඔහොමයි. ඒ තමයි වර්ගමූල 400 එන්නේ. එතකොට දුව ඊට පස්සේ ඒ ටික කෙටි කරලා ලියන්න පුළුවන් සර් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම පහ වරහන් ඇතුලේ ඒක ලියන්න. අන්න වැරදි වචනයක් කිව්වා. පුතා දුව ඔයාට වැරදි වචනයක් කිව්වා කෙටි කර ලියනවා කියලා. කෙටි කර නෙමෙයි මේ ලියන්නේ. වර්ගයේ වර්ගමූලය ගත්තාම අපි සුළු කරලා ලියන්නේ. මේ සුළු කිරීම. තේරුණාද? එතකොට මෙතන එන්නේ මේ විදිහට. හරි. කියන්න දුව. ඊට පස්සේ සර් උත්තරේ එන්නේ 20යි. දෙවරක් 2 4යි 4 වරක් 5 20යි. අන්න හරි. බොහොම හොඳ ඉදිරිපත් කිරීම. ඊළඟ එක මම කියන්නේ. කියන්න. පුතාගේ නම මොකද්ද? රිවින්ම. රිවින්ම. රිවින්මට කීයද ආවේ 9 වර්ගමූල 900. වර්ගමූල 900 තුනේ දෙවනි බලය ගුණ කිරීම කොහොමද පුතේ? තුනේ දෙවෙනි බලය. ඔව්. ගුණ කිරීම දෙකේ දෙවනි බලය ගුණ කිරීම පහේ දෙවනි බලය. එතකොට ඉන්නේ ඊට පස්සේ සුළු කරලා ලියනවා 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 5. උත්තරේ වෙන්නේ 3 වරක් 2 6යි 6 වරක් 5 30යි. අන්න හරි. ඒ කියන්නේ පුතේ වර්ගමූල 900 කියන්නේ 30යි නේ. 30යි. වර්ගමූල 900 කියන්නේ 30යි. බොහොම හොඳයි දුව. ඉදිරිපත් කිරීම දෙන්නම හොඳට කරා. ඊළඟ කවුද ඉදිරිපත් වෙන්නේ? වර්ගමූල 300. දුව නම කියන්න. තෙනුජි. තෙනුජිට අවස්ථාව අපි දෙමු. තෙනුජි දුව කොහොමද ගත්තේ?
දෙකේ දෙවැනි බලය දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම ගුණ කිරීම 3 හතරවෙනි බලය. 3 හතරවෙනි බලයේ දුව අපි ගමු 3 දෙකේ බලය 3 දෙකේ බලය. දුව අපි දෙන්න ගන්න. දෙන්න එක වගේ දෙන්න. වර්ගය එන විදිහට හදාගන්න. ඒකට ඔයාලට ලේසි පැටලෙන්නේ නෑ. දැන් කොහොමද උත්තරේ එන්නේ එහෙමනම්? ඊට පස්සේ ගුණ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 දෙවරක් 3 6යි 6 වරක් 3 18යි. දෙවරක් 3 6යි 6 වරක් 3 18යි. කියන්නේ 18 වර්ගය තමයි 324 වෙන්නේ. වර්ගමූල 324 කියන්නේ 18යි නේ. බොහොම හොඳයි පුතේ. ඊළඟට කවුද අපි ඉදිරිපත් කරන්නේ? යන්නද සහෙලි. සහේලි. සහේලි දුවට අවස්ථාව අපි දෙමු. අනිත් අයත් හොඳට බලන්න තමන්ගේ උත්තර හරිද වැරදිද කියලා. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න රතු පෑනෙන්. එතකොට සහේලි අපිට ඕනේ වර්ගමූල 625. පුතා ප්‍රථමික සංඛ්‍යා වලින් බෙදලා කොහොමද ගත්තේ බලයන් ටික? ඔව් සර් 625 බෙදුවම 5ව 4ක් ගානේ 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 ඒක සර් සුළු කරනවා 5 දෙවෙනි බලයේ 5 දෙවෙනි බලය කියලා ගමු නේද? ඔව්. ඔව් සර්. එතකොට 5 වරක් 5 25යි. එතකොට සර් උත්තරේ එන්නේ 25යි. උත්තරේ 25යි. 25න් ගුණ වුණාම තමයි පුතා 625 වෙන්නේ. බොහොම හොඳයි සහේලි. ඊළඟට අපි එනවා දුව වර්ගමූල 484. වර්ගමූල දුව කවුද නම? මුල්ලන්ති. කියන්න පුතේ. කොහොමද එන්නේ? දෙක ගුණ කිරීම 2 බල විදියට කියන්නේ දෙකේ දෙවෙනි බලයේ ගුණ කිරීම 11 දෙවෙනි බලය 11 දෙවෙනි බලය. තවත් එනවද? නෑ සර්. අන්න එතකොට අපි මොකද කරන්නේ? අපි මේක දෙකේ දෙවෙනි බලයේ දෙවරක් 11 නේද පුතේ? කීයද උත්තරය? 22යි. 22යි. බොහොම හොඳයි දුව. ඔන්න ඔහොම ඔයගලන්ට කරගන්න පුළුවන් වෙන්න ඕන. මේ අපි කතා කරේ පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය. පූර්ණ වර්ගයක්. වර්ගමූල ලකුණ තුල පූර්ණ වර්ග සංඛ්‍යාවක් එනවා නම් අනිවාර්යයෙන්ම වර්ගමූලයේ පුතේ පූර්ණ සංඛ්‍යාවක්ම තමයි ලැබෙන්නේ. නේ? පූර්ණ සංඛ්‍යාවක්ම තමයි ලැබෙන්නේ. අපි එමු තුන්වෙනි ප්‍රශ්නයට. කවුද අපේ කොල්ලෝ නැද්ද? සේනාත් අපි අවස්ථාව දෙමු. කොහොමද? ගානක් කියලා ඔයා පැහැදිලි කරන්න කරන විදිය. වර්ගඵලයේ වර්ග මීටර 256ක් වන සමචතුරස්‍රාකාර රථගාලක පැත්තක දිග කීයද? සර් වර්ග මීටර 256 කියන්නේ 16 වර්ගය. එතකොට සර් ඒ සමචතුරස්‍රයේ පැත්තක දිග වර්ග මීටර 16යි. වර්ගඵලය දීලා පැත්තක දිග අහනකොට සේනාත් අපි කළ යුතු දේ තමයි වර්ගමූලය හොයන එකනේ. 256 වර්ගමූලය හොයන. එතකොට ඔයා ප්‍රථමික සංඛ්‍යා වලින් බෙදලා ගත්තාම ඔයාට එනවා 16 වර්ගය කියලා. 16 වර්ගයේ වර්ගමූලය 16යි. ඊළඟට අපි පිළිතුර ගලපනවා එම නිසා පැත්තක දිග නිසා පැත්තක දිග මීටර 16යි. අන්න එහෙම ලියන්න. වර්ග මීටර. වර්ග මීටර නෙවෙයි නේද පුතේ? පැත්තක දිග කියන්නේ නෑ සර්. පැත්තක දිග මීටර. වර්ගඵලය තමයි වර්ග මීටර වෙන්නේ. පැත්තක දිග මීටර. බොහොම හොඳයි සේනාත්. very good පුතා. හතරවෙනි එක කවුද අපිට උදව් කරන්නේ? 4 කවුරුවත් නැද්ද? හිතන්න දැන් තැනක් දුන්නාම මේක එතකොට හිතුවේ නැද්ද ඔයගොල්ලෝ? සොයගේ වර්ගමූලයක් නැහැ. වර්ගමූලයක් නැහැ. ඒකේ වර්ගමූලය 13 නේද? 13 වර්ගමූල 169 හැදෙන්නේ 13 වර්ගයෙන්.
දෙකෙන් තුනෙන් මේව බෙදුන්නේ නැතුනට 13න් බෙදුනොත් 13යි. බෑවෝ උත්තරේ මීටර මීටර් 13යි. 13යි. අවසානයේ ලියවෙන්න ඕන මල්පති එමනිසය මෙතන පරිමිතිය අහන්නේ නේද දුව? ඒක වර්ගමූලයක් නෙමෙයි අහන්නේ පරිමිතිය. හරි පැත්තක දිග හොයාගන්න බෑ පරිමිතිය හොයන්න. පැත්තක දිග අපිට අවශ්‍යයි නේ පැත්තක දිග 4න් ගුණ කරාමනේ පරිමිතිය එන්නේ වටේ දිග. අන්න අපි එම නිසා ලියනවා පරිමිතිය නිසා සමානයි නයි පරිමිතිය සමානයි 13ේම 4යි. 3 ගුණ කිරීම ඔව් 13 කියන එක අපි කැඩුවාම 10යි 3යි. 10 4ක් 40යි 3 4ක් 12යි උත්තරේ 52යි. 52යි. මීටර 52. මීටර. ඔන්න හොවෙන්න ඕන. මීටර් 52යි. පැහැදිලිද? අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඉක්මනට හදාගෙන මාව දැනුවත් කරන්න. ඉවරයිෂ. හරි. එහෙමනම් අන්න එහෙමයි ඒ අභ්‍යාසය. අපි ඊළඟ අභ්‍යාසයට යමු බලන්න. ක්‍රියාකාරකම අපි එදා කරා. ඔබට මතක ඇති කරපු විදියනේ නිරීක්ෂණයෙන් අපි වර්ගමූලය හෙව්වා නිරීක්ෂණය. නේ ඒ කොහොමද තීරණය කරේ මේ එක ආවහමනේ එක ස්ථාන ඉලක්කම එක නිසා වර්ගමූලයේ කොහොමද එන්න ඕන ඉලක්කම් ටික එක ස්ථාන ඉලක්කම එක වෙනකොට එන්න පුළුවන් 1.9යි නේ 9යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ ඊළඟට අපි කරන්නේ 90 ඊට පස්සේ අපි ඊළඟ 9ට බැලුවාම 9 වර්ගමූල 9 කියන්නේ 3යි ඒ අනුව 31 39 කියලා අරන් ගුණ කරලා බලනවා නේද පුතාලට මතකද තව එකක් අපි මතක් කරගමු මේ බලන්න 625 අපි කොහොමද බලන්නේ එක ස්ථාන ඉලක්කම 5යි එහෙනම් එයාගේ වර්ගමූලයේ ලැබෙන එක්කෙනාව මතක් කරගන්න පුතාලට පුළුවන් ද වර්ගමූල 25 වුණොත් 5යි කොහොමද එන්නේ 5 විතරයි 5 එන්නේ එතකොට අපි මෙතන 6 ගත්තාම 6ට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 4 ආසන්න අඩු එයාගේ වර්ගමූල 4 කියන්නේ 2යි එතකොට එනම් උත්තරේ 25යි නේ ටක් ගාලා අපිට ගන්න පුළුවන් තව එකක් බලමු ඔන්න බලන්න එතකොට මෙතන 784 එතකොට මෙතන 4 තියෙනවා දැන් මට මතක නෑ එහෙම වුණොත් මොකද කරන්නේ 4 වර්ගමූලය අපි දන්නවනේ 2යි කියලානේ 2යි ඊට පස්සේ 4 එන අවස්ථාවක් තමයි 64 8යි එතකොට 2යි 8යි එන්න පුළුවන් ඊළඟට අපි කරන්නේ ඊළඟ ඉලක්කම හොයාගන්නේ මෙන්න මේ සියස්ථාන ඉලක්කම අපි ගත්තා. එයා 7යි. 7 කියන්නේ පූර්ණ වර්ගයක් නෙමෙයි. ඊට ආසන්න අඩු පූර්ණ වර්ගය මතක් කරා 4යි. එහෙනම් වර්ගමූල 4 කියන්නේ 2යි. එහෙනම් උත්තරේ 22 හෝ 28. 22න් ගුණ කරාම 484යි. 28න් ගුණ කරාම 784යි. එහෙනම් වර්ගමූල 784 කියන්නේ 28යි කියලා අපිට ගන්න පුළුවන්. ඒක තමයි අපි නිරීක්ෂණයෙන් වර්ගමූලයේ සෙවීම කියන කොටස වෙන්නේ. පුතාලට පැහැදිලිද මතක් වුණාද? ඔව් මතක් වෙන්න ඕන. දැන් අපි යමු අභ්‍යාසයට. කවුද අපිට මේකට උදව් කරන්නේ? පළවෙනි මගුව අපි බලමු. කවුද අපිට උදව් කරන්නේ? මෙතෙක් උත්තර දුන්නේ නැති දුවෙක් පුතෙක් කතා කරන්නේ? මං කියන්නද? කවුද? අරුන්. තරුන් කියන්න බලන්න එහෙනම්. 36 වර්ගමූලය 6 වර්ගය ඒ කියන්නේ 6යි. 64 වර්ගමූලය 8 වර්ගය ඒ කියන්නේ 8යි. 121 වර්ගමූලය 11යි. 11 වර්ගය කියන්නේ 11යි. 400 වර්ගමූලය 20යි. 900 වර්ගමූලය 30යි.
වර්ගමූල 900 කියන්නේ 30 වර්ගය ඒ කියන්නේ 30. ඔව් තරුණ පුතා ඉදිරිපත් කරා හරි. දුර පුතාලත් බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ඉක්මනට. හරිද? ඉවර නම් කියන්න. හරි සර්. හරි සර්. හරි සර්. හරි. එහෙමනම් ඊළඟට අපිට දෙවෙනි ප්‍රශ්නේ මම තියෙන්නේ කියන්නේ සර්. ඔව්. දෙවෙනි ප්‍රශ්නේ අපි ඉක්මනින් කතා කරමුනේ. පහත එක් එක් සංඛ්‍යා පූර්ණ වර්ගයක් වේදයි විමසා ඒ පූර්ණ වර්ගයක් නම් වර්ගමූලය සොයන්න. මොකද කියන්නේ? පාදයක් වෙන එක් එක් සංඛ්‍යා පූර්ණ වර්ගයක් දැයි විමසා 9. නේ 169 අපිට හුරුයිනේ පූර්ණ වර්ගයක් ඒ වර්ගමූලය. කීයද මෙයාගේ වර්ගමූලය ආවේ ඔයගොල්ලන්ට? 13. 13. 13. 972 පූර්ණ වර්ගයක්ද? නෑ සර්. නෑ සර්. ඒක පූර්ණ. 441 කීයද එන්නේ? ඒ 972 කියන එකට නොවේ. ඒ කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ කියලා දැම්මට කමන්නේ ඔව් පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. ඒක තමයි. 716 වර්ග පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවේ. 26. හා 6 එනවනේ. එතකොට වර්ගමූල කීයද? 26. 26 චෙක් කරලා බලන්න ඕනේ. 6 වරක් අය 36යි. 6 වරක් දෙක 12යි 3යි 15යි. දෙවරක් අය 12යි. දෙවරක් දෙක 4යි 1යි 5යි. 6යි 7යි. 6 වරක් අය 36යි 3යි. 6 වරක් දෙක 12යි 3යි 15යි. දෙවරක් අය 12යි 1යි 2යි. දෙවරක් දෙක 4යි 1යි 5යි. මෙතන 6යි 7යි 6යි 676 එන්න ඕනේ. නේද? එන්නේ නෑ නේද? මේක එන්නේ නැහැ. පූර්ණ වර්ග සංඛ්‍යාවක් මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. මෙයා පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. 6. ඊළඟට 361 ආවද? 19. 19. 484 22 522 පූර්ණ වර්ග සංඛ්‍යාවක් පූර්ණ නොවේ. වර්ග සංඛ්‍යාවක් නොවේ. 529 23. 23 එනවද? 23 වෙන්න බෑනේ පුතේ. 9 එනවද? 9යි. 3 වරක් දෙක 6යි, දෙවරක් 3 6යි, දෙවරක් දෙක 6යි. ඔව් නේ එනවා. sorry. මෙතන එනවා යා 23. තුන්සිය 72 පූර්ණ වර්ග වර්ග සංඛ්‍යාවක් නොවේ. සංඛ්‍යාවක් නොවේ. 624 පූර්ණ වර්ග 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 සංඛ්‍යාවක් සංඛ්‍යාවක් නොවේ. තුන්වෙනි ප්‍රශ්නේ වර්ගමූල 324 යගේ 15 හා 24 පූර්ණ සංඛ්‍යාවකි. එක ස්ථානයේ ඉලක්කම නිරීක්ෂණයෙන් 324 හොයන්නට. නිරීක්ෂණය හොයන්න. 18 කොහොමද අපි ගන්නේ? 324. 4 එනවනම් මොකක්ද එන්න ඕනේ ඉලක්කම? 2 හෝ 8 8. 2 හෝ එතකොට දැන් 3ට ආසන්න අඩු පූර්ණ වර්ග සංඛ්‍යාව 1. වර්ගමූල 1 කියන්නේ 1. එහෙනම් 12 හෝ 18. 12 කොහොමත් එන්නේ නැහැ නේ 12 වරක් 12 144යි නේ උත්තරේ කීයද එහෙනම්? 670යි පූර්ණ වර්ගයේ ඒ වර්ගමූලයේ 20ත් 34 සංඛ්‍යාවකී 670යි වර්ගමූලය අපි නිරීක්ෂණය කරා. 26යි. 26යි සර්. 26 තමයි පුතේ එන්න ඕනේ. අන්න හරි. 26යි. පාදයක් වෙන එක් එක් සංඛ්‍යාවල පූර්ණ වර්ගයක් වන සංඛ්‍යාවල වර්ගමූලයේ නිරීක්ෂණයෙන් සොයන්න. පාද එක් එක් පූර්ණ වර්ග වන සංඛ්‍යාවල වර්ගමූල නිරීක්ෂණයෙන්. දැන් ඔයගොල්ලෝ හොයලා ඇති මට උත්තර කියන්න. කීයද එන්නේ මෙයාගේ? 16යි සර්. 21යි. 21යි. 19යි. 27 මෙයා 27. 27 27
4ක් 49 4 4 දෙක 14යි 4යි 18. දෙවරක් 7 14යි දෙවරක් දෙක 4 1යි 5යි. ඔව් නේ 9 8 8යි 12යි. එතකොට මේක 28. 361 10 841 39 නේ 29 නේ මෙතන මේ 27 මෙයා 29 ඔන්න ඔය විදිහට ඇවිල්ලා තියෙන්න ඕන. හරි. එවන අපි මිශ්‍ර අභ්‍යාසය සාකච්ඡා කරමු ඉදිරියේදී. අපි දැන් අද පුංචි කොටසක් කතා කරමු එවනන්නේ. යමු. පේපර් එකට යනවද නැත්නම් අපි පාඩමේ මේ කොටසක් ඉගෙනගෙන යමුනේ. අද මම ඔයගලන් අපට කොටසක් කරමු. එන ස්කන්ධය කරන්න පුතේ ආසාවෙන් උනන්දුවෙන් ඒ ටික කරන්න හරි ලේසි. අපේ පන්තියේ දැනුමත් එක්කම පුතාලට ඒක කරන්න පුළුවන්. ගණන් ටික ඊට පස්සේ අපි ওই වගේ සාකච්ඡා කරමු. හරි? ලියන්න මාතෘකාව දර්ශක කියලා. අද කරන්නේ පේපර් එක අපි දර්ශක ගැන පොඩ්ඩක් කතා කරලා පේපර් එකට යමු. පළවෙනි ප්‍රශ්න ටිකවත් කතා කරමු. හරි? දර්ශක පළවෙනි ටියුට් එකේ තියෙනවනේ එන්සර් පේපර් එක. පෙබරවාරි එකේද? ඔව් සර්. ඒකේ තියෙනවා වර්ගමූලයේ පාඩමට පස්සේ එක. 2018. ඒක තමයි සර් කලේ. ඔව් 2018 ඒක. ඒකද කරේ? ඒක අපි මම මාර්තු මාසෙකනේ කරේ. මාර්තු මාසෙකනේ කරේ. පාඩම ඔක්කොම ඒ 2018 ටියුට් එක කරේ නැද්ද ඒක? 2018 එක පේපර් එක අරක තිබුණේ. සර් මාර්තු මාසෙක කරේ. මාර්තු මාසෙක සර් කරේ. එහෙනම් අරකට කරලා තියාගන්න හරිද? දැන් එකකට අතපසු කරන්නේ නැහැ. දැන් වාර විභාගයට ඔබ සූදානම් වෙන්න ඕන. ඔබ මම වාර විභාගයක් තියෙනවා අනිත් එක. මේ පාඩම් ඔක්කොම ඉවරුණු ගමන් පුනරීක්ෂණ අභ්‍යාසයක් සාකච්ඡා කරාපු ගමන් අපි ප්‍රශ්න පත්‍රයක් කරනවා. ඒක මතක තියාගන්න. සර් එතකොට සර් අර ස්කන්ධේ පාඩම ඔක්කොම කරන්නේ හෝම්වර්ක් පොතේ නේද? ස්කන්ධේ පාඩම හෝම්වර්ක් පොතේ කරත් කමන්නේ නැහැ. හෝම්වර්ක් පොතේ කරන්න. ඔව් ඒකේ කරා. අභ්‍යාස ටික හදන්නකො මට ඒ ඇති. සටහනක් අවශ්‍යයිව මම දෙන්න පස්සේ මේක. සර් ස්කන්ධේ පාඩමේ ඔක්කොම අභ්‍යාස කරන්න ඕනේද? කරන්න පුළුවන් පුතා. ස්කන්ධේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම බෙදීම මෙට්‍රික් ටන් සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින්. කිලෝග්‍රෑම් 1000ක් මෙට්‍රික් ටන් එකයි. ඒක භාවිතා කරලා තියෙන්නේ. මේ පුතාලට තනියම ඒක අධ්‍යයනය කරන්න පුළුවන් කොටසක් තියෙනවා. හරි. යමු එහෙම දර්ශක. පුතා මෙන්න මෙහෙමයි. දර්ශක කියන්නේ දර්ශක අංකණය කියන්නේ සංඛ්‍යාවක් ලිවිය හැකි තවත් එක් ආකාරයක්. ඔයගොල්ලෝ හතේදී ඉගෙන ගත්තා. දැන් අපි 64 කියන සංඛ්‍යාව ගත්තොත් එහෙම හොඳ අවධානයෙන් ඉන්න 64 ගත්තොත් අපිට මෙයාව ලියන්න පුළුවන් එකම සංඛ්‍යාවක් කීප සැරයක් ගුණ කරලා. එකක් තමයි පුතේ අපිට 8 8ෙන් ගුණ කරලා ලියන්න පුළුවන්. එකම සංඛ්‍යාව කීප සැරයක් ගුණ කරලා. එතකොට අපි මේක කැටි කරලා ලියනවා 8 දෙවෙනි බලය කියලා. 8 බල 2 කියලා කියනවා. තවත් එකක් තමයි පුතා 4 වාර 3ක් ගුණ කරොත් 4 වරක් 4 16 16 වරක් 4 64යි. ඒකත් අපිට ඒතකොට කැටි කරලා ලියන්න පුළුවන් 4 3 වෙනි බලය කියලා. තවත් අපිට ගන්න පුළුවන් 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 ව 2 32යි 32 ව 2 64යි. ඒකත් ලියන්න පුළුවන් 2 6 වෙනි බලය කියලා. ඒතර දූල පුතාලට පේනවා 64 කියන සංඛ්‍යාව නිරූපණය කරන්න පුළුවන් 8 දෙවෙනි බලය කියලා ගන්න පුළුවන් 4 තුන්වෙනි බලය කියලා ගන්න පුළුවන් 2 6 වෙනි බලය කියලා ගන්න පුළුවන්. එතකොට මේකට අපි කියන්නේ දර්ශක නිරූපණය නැත්නම් අංකණය කියලා. මේකේ අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක්. මේ පුනා ගුණ වෙන සංඛ්‍යාව පුනා නැවත නැවත ගුණ වෙන එකන අපි හඳුන්වනවා පාදේ කියලා. ගුණවන වාර ගානට අපි කියනවා පුතේ දර්ශකය කියලා. දර්ශකය. මේ සම්පූර්ණ එක තමයි අපි බලය කියලා ගන්න. මේ සම්පූර්ණ එක තමයි බලය. 8 දෙවෙනි බලය. 8 බල 2 කියලා කියනවා සමහර වෙලාවට. 8 දෙවෙනි බලය. ඔන්න ඔහොමයි.
එතකොට විවහාරේ අපි භාවිතයේ තුල අපි දර්ශක භාවිතාව වෙන්නේ නැහැ. අපි කඩේට ගිහලා මුදලාලිත් එක්ක දර්ශකාංකණයට අදාළව ගණන් පියව ගන්නෙ නැහැ. මේ ඔබේ වාර විභාග ලකුණු දර්ශකාකාරයෙන් ලියලා එවන්නේ නැහැ. දර්ශකාකාරයෙන් අපිට වැදගත් වෙන්නේ උසස් ගණිතයේට. අපි උසස් ගණිතයේට මේ දර්ශකාංකනේ හරි වැදගත් වෙනවා. ලබ්ගණකත් එක්ක සම්බන්ධ වෙනකොට ඉදිරියේදී දර්ශකාංකනේ ඔයගලට වැදගත් වෙනවා. එහෙනම් මේ ඔබ කරන්නේ අනාගත ආයෝජනයක්. ෆික්ස් ඩිපොසිට් එකක් වගේ. නේද? ස්ථාවර තැන්පතුවක්. මේක පොඩි වෙලා එනවා. හරියට මේක තැන්පත් කරගත්තොත් තමයි ඔබට ඒකේ පොඩි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. නේද? ඒ හින්දා අපි බලමු මේ දර්ශක යටතේ දැන් හය පන්ති දේවල් නේ ඔයගොල්ලෝ මේ සාකච්ඡා කරේ. අපි බලමු ඉදිරියට කොහොමද තියෙන්නේ කියලා. ඉදිරියට තියෙන්නේ කොහොමද කියලා VGE පද සම්බන්ධ කරලා ඕගොල්ලන්ට මතකයි මේ VGE පද සම්බන්ධ කරලත් මේ විදිහට දර්ශකාංකනේ ලියනවා. පුංචි සටහනකුත් අපි ලියාගෙන යමු එහෙනම්. ලියන්න මෙන්න මෙහෙම. මේ කාරණාව ලියන්න මං කියනකොට. මාතෘකාව දර්ශක. ඔන්න ලියන්න. තබ් ලකුණක් දාලා සර් මාතෘකාව දර්ශක පුතේ. ලියන්න සංඛ්‍යාවක් නිරූපණය කළ හැකි සංඛ්‍යාවක් නිරූපණය කළ හැකි තවත් එක් ආකාරයකි සංඛ්‍යාවක් නිරූපණය කළ හැකි තවත් එක් ආකාරයකි දර්ශක අංකණය. දර්ශක අංකණය. පැන්සලෙන් කොටු කරගන්න. සර් ආයිමම ලිඳන් කියන්න පුළුවන්ද? සංඛ්‍යාවක් නිරූපණය කළ හැකි තවත් එක් ආකාරයකි දර්ශක අංකණය. මේකෙදි පුතේ ඕගොල්ලෝ දන්නවා මේක පැන්සලෙන් කොටු කරගන්න. ඇත්තටම අපේ මේ සාමාන්‍ය විවාහයේ නැත්නම් භාවිතේ නෑ මේක. අපි පොතපතේ මේ දැනුම ලබා ගත්තට ඊට පස්සේ මේක අපි භාවිතා වෙන උසස් ගණිතයේදී. ඊළඟට අපි මේකට උදාහරණයක් ගත්තොත් එහෙම දූල පුතාලා ලියා ගන්න 64 සමානයි අපි ගමු 2/6 වෙනි බලය. එතකොට අපි මේ 6 2 මෙන්න මෙයාව අපි ගන්න පුතේ පාදේ කියලා. පාදේ. එතකොට මෙතන 6. මෙයාව අපි ගන්නේ දර්ශකය කියලා. දර්ශකය. අපි මේ සම්පූර්ණ එක්කෙනා තමයි පුතා ගන්නේ බලය කියලා. මෙයාව තමයි අපි බලය කියලා ගන්නේ. එතකොට මෙයාව අපි ගන්නේ අගය කියලා. මෙයාව අපි ගන්නේ අගය. ඔන්න ඔක සටහන් කරගන්න. හරි සර්. සටහන් කරගත්තද? ඔච්චර ඉක්මනට? නෑ සර්. කල්පනා. මේක කියවන විදිහත් අපි පොඩ්ඩක් සටහන් කරගමු පුතේ. මේක කියවන්නේ මේ විදිහට දෙකේ මට විනාඩියක් දෙන්න පුතේ.
හරි සර් ලියලා ඉවරයි. හරි සර් ලියලා ඉවරයි. ඔබ කියවන්නේ 2 6 වන බලය කියලා නේද? සර් සර් මයික් මියුට් වෙලා. සර්ගේ මයික් එක මියුට් වෙලා. සර් කෝල් එක. සර් කෝල් එකක ඉන්නේ. කෝල් එක ඉන්නේ. පිස්සෝ වගේ කෑ ගහනවා. හරි පුතේ. එතකොට මේක කියන්නේ අපි 2 වෙනි බලය. 2 වෙනි බලය. ඔහොම කියනවා. තව විදිහක් කියනවා 2 බල 6 කියලා. ඊට වඩා හොඳයි 2 වෙනි බලය කියලා කියන එක. ඒක තියාගන්න. පුතාලා හරිද? හරි නේද? හරි සර්. හරි. එහෙනම් මම අකනෝ මේක. දැන් පුතා පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙනවා මෙන්න මෙහෙම. කරමුද ඉක්මනට එහෙනම්? පිළිවෙලට කරන්න. වගු ඇඳ මේක පිරෙව්වා. දැන් මම කියන්න ඕනේ නැහැ නේ. ඊට පස්සේ දර්ශකාංකණය කියලා කියන්නේ ඒකට මම දර්ශකාංකණය කියන්නේ අහුන්නේ මට මොකද බලයට මිස දර්ශකාංකණය කියලා කියන්නේ නෑ මේ බලය මෙහෙමයි මේක කියවනකොට අපි 2 3 වෙනි බලය කියලා කියන්නේ මේ ආකාරයට ලිවීම අපි හඳුන්වන්නේ දර්ශක අංකණය කියලා මේ ආකාරයට ලියන එක අපි හඳුන්වන්නේ දර්ශක අංකණයෙන් දැක්වීම කියලා තේරුණාද කියවනකොට අපි කියන්නේ 2 3 වෙනි බලය හරිද මේකට අපි කියන්නේ දර්ශක අංකණය කියලා හරි කරගෙන යන්න පැන්සලෙන් අඳින්න වගුව පැන්සලෙන් අඳින්න ඊට පස්සේ දෙවෙනි එක තියෙනවානේ 2 3 4 ওই ටික අපි ඉක්මනට කරමු කරගෙන ඉස්සරහට යන්න ඉතල වගුව පුරවන්න මේකෙනුත් මම එකක් කියලා දෙන්නම් කොන්න බලන්න විහිදුවා ලියනකොට ඔයගොල්ලෝ දන්නවනේ මම මතක ඇතිනේ 3x ගේ දෙවෙනි බලය විහිදුවා ලියන්න ඕනේ පහත් දැක්කෙන එක ප්‍රකාශයේ ගුණිතයක් ලෙස. එතකොට 3 ගුණ කිරීම x ගුණ කිරීම x අන්නේ නේ ඒ විදිහට කරන්න. එතන මාව දැනුවත් කරන්න ඉක්මනට ටික වේගෙන් කරන්න. පිරිසිදුව පිළිවෙලට හැබැයි අකුරු වගේ වෙන්න ඕන ඉලක්කම් වගේ වෙන්න ඕන. ඒවාට නිසි ඒ වටිනාකම දීලා කරන්න ඕන. හරි? උඩින් පල්ලෙන් කරන්න.
මොකද සර්? හරි සර්. සර් හරි. සර් හරි. හරි සර්. සර් පහලට දාත හැකිද? සර් කරලා ඉවරයි. පහලට දාත හැකිද සර්? තුන්වෙනි ප්‍රශ්නෙට. හරිද දරුවනේ? හරි සර්. මුල් 1 2 ඉවරයි නේද? අපි ඒක හරි මේ සර්. බලමු. හරි. පාදයේ 2යි දර්ශකය 3යි. 9 කොහොමද ලිව්වේ? 9 තුනේ දෙවනි බලය. දෙවෙනි බලය. පාදයේ 3යි දර්ශකයේ 2යි. 2යි. 16 දෙකේ දෙකේ 4. හතරවෙනි බලය. දශකයේ 4. මෙයා ඉන්නේ 4 දෙවෙනි බලය. 4 දෙවෙනි බලය. කීයද අගේ? 16. මෙයා 10 9 බලය. පැන්සලෙන් හරි දාගන්න. වැදිලා තිබුණොත් රතු පෑනෙන් හදන්න. මේක නම් වරදින හේතුවක් නේ. එතකොට මෙතන එනවා
දෙකයි p වර්ගය කියුනේ. දෙක ගුණ කිරීම p ගුණ කිරීම p ගුණ කිරීම q. 16 සර් 4 මේ එක 4 4වෙනි එකට සර් 4 දෙවෙනි බලය දැම්මත් හරිනේ. ඉතින් 4 දෙවෙනි බලය දාලා තියෙන්නේ. තුන්වෙනි එකට සර් 4 දෙවෙනි බලය දැම්මත් හරිද? ආ? තුන්වෙනි එකට 4 දෙවෙනි බලය ඈනේ මෙතන ඒගොල්ලෝ අපිට පාදේ 2යි කියලා දීලා තියෙනවා නෙමෙයි. 2 දීලා තියෙනවානේ. ඒතකොට ඒකට ගැලපෙන්නනේ අපි ගන්න ඕනේ. මෙතන පාදේ 2යි කියලා දීලා තියෙනවා පුතේ මේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ 16 කියන්නේ දෙකේ කීවෙනි බලයේද කියලා අපෙන් අහන්නේ. ඒතර අපිට මෙතන දෙකේ 4 වෙනි බලය ගන්න. වෙන එකක් ගන්න බෑ. පැහැදිලිද? ඔව් සර් thank you. ඔව්. 4 දෙවෙනි බලයේ x ගේ 3 වෙනි බලය එතකොට එන්නේ 4 ගුණ කිරීම 4 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x. මෙයා එන්නේ 5 ගුණ කිරීම 5 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y ගුණ කිරීම y. ඔන්න. හරිද? ඒ ටික හරියන්නේ දුවේ පුතේ. හරි. අපි යමු ඉස්සරහට. විනාඩි 3-4 කරේ නැද්ද ඔයගොල්ලෝ? නෑ සර්. 3-4 කරන්නේ. 3-4 කරන්න ඉක්මනට. කියලා දෙන්න ඕන දෙක? ඕනේ නැහැ. එකක් කියලා දෙන්නම්කෝ එන්න. තනියම කරනවා නම් තමයි හොඳ. ප්‍රථමක සංඛ්‍යාවල බලවල ගුණිතයක් ලෙස ලියන්නලු. එතකොට 20 අරගෙන ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදන්න ඕන. 2කින් බෙදුවා 10යි. 2කින් බෙදුවා 5යි. 5න් බෙදුවා 1යි. 20 ලිව්වා. 2 ගුණ 2 ගුණ 5. ප්‍රථමක සංඛ්‍යාවල බලවල ගුණිතයක් ලෙස. එතකොට එන්නේ 2 දෙවෙනි බලයේ ගුණ කිරීම 5. ඕන්න. කරන්න බලන්න.
සර් කරලා ඉවරයි. සර් කරලා ඉවරයි. හරි සර් ලියලා ඉවරයි. සර් කීයටද පේපර් එක සාකච්ඡා කරන්න ගන්නේ? සර් කරලා ඉවරයි. ඉවරයිනේ. හරි. එහෙමනම් පුතා අපි එනවා 48ට. 48 අපි ගත්තාම දුවේ පුතේ 48 අපි දෙකෙන් බෙදුවාම 24යි. ඊට පස්සේ ආයි දෙකෙන් බෙදුවාම 12යි. දෙකෙන් බෙදුවාම 6යි. දෙකෙන් බෙදුවාම 3යි. තුනෙන් බෙදුවාම 1යි. එතකොට අපිට 48 ලියන්න පුළුවන් මේ විදිහට දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 3. එතකොට දෙකේ එනවා පුතා 4 වෙනි බලය ගුණ කිරීම 3. පුතාලා පැන්සලෙන් හරි දාගන්න. 100 අපි ගත්තොත් දෙකෙන් බෙදුවාම 50යි දෙකෙන් බෙදුවාම 25යි 5න් බෙදුවාම 5යි 5න් බෙදුවාම 1යි. එතකොට අපිට 100 ලියන්න පුළුවන් හොඳ සිහියෙන් මේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 5 ගුණ කිරීම 5. ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය ගුණ කිරීම පහේ දෙවෙනි බලය. 144 අපි බලමු. 144 ඔගොල්ලෝ උදව් කරන්න දෙකෙන් බෙදුවාම 72යි දෙකෙන් බෙදුවාම 6යි. කීයද? 36යි. දෙකෙන් බෙදුවාම 18යි. 18යි. දෙකෙන් බෙදුවාම 9යි. තුනෙන් බෙදුවාම 9යි. 1යි. එතකොට 144 එනවා පුතා. 2 ගුණ 2 ගුණ 2 ගුණ 2 ගුණ 3 ගුණ 3. ඒ කියන්නේ දෙකේ 4 වෙනි බලයේ ගුණ කිරීම 3 දෙවෙනි බලය. හරිනේ? අඩුපාඩු හදාගන්න. ඊළඟට අපි එනවා 4 වෙනි ප්‍රශ්නෙට. 64 අපි මේක හැදුවා නේද? දෙකේ 6 වෙනි බලය. 4 3 වෙනි බලය. 8 පැන්සලෙන් හරි දාගන්න. එතකොට ඔන්න දුවේ පුතේ අපි එනවා දැන් තමයි 8 පන්තියට එන්නේ. ඔන්න දැන් 8 පන්තියට ආවා. ලියන්න ගුණිතයක බලය කියලා. දුල පුතාලගේ මාතෘකාව ගුණිතයක බලය. ගුණිතයක බලය. හරිද? හරි සර්. ලියන්න ඒ යටතේ තව අයිටුටක් කියන්නකෝ. ගුණිතයක බලය. ගුණිතයක බලය. හරිනේ? හරි සර්. දැන් ලියන්න මෙහෙම ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස නිරූපණය කළ හැක. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස නිරූපණය කළ හැක. ගුණිතයක බලයක්
ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස නිරූපණය කළ හැක. බලවල ගුණිතයක් ලෙස නිරූපණය කළ හැක. හරි සර්. ඔන්න එහෙනම් මම ඒක ඕගොල්ලන්ට සාකච්ඡා කරන්නම්. දුවේ පුතේ මෙන්න මෙහෙමයි. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස නිරූපණය කළ හැකියි. අපි ගත්තොත් එහෙම ඔන්න 2 ගුණ කිරීම 3 දෙවෙනි බලය. මේ තියෙන්නේ පුතේ ගුණිතයක බලයක්. මේ ගුණිතයක්නේ. මේ ගුණිතයේ බලයක්. මේක අපි හඳුන්වන්නේ ගුණිතයක බලය. ගුණිතයක බලය. දැන් බලන්න පුතා මං කරන දේ 2 ගුණ කිරීම 3 දෙවෙනි බලය මම එතකොට මෙහෙම ලියනවා. 2 ගුණ කිරීම 3 වාර 2ක් ගුණ කරන්න කියලානේ කියන්නේ ඔය. 2 ගුණ කිරීම 3 වාර 2ක් ගුණ කරන්න කියලා තමයි අපිට මේ කියන්නේ. එතකොට අපි ගුණ කිරීම ආයි 2 ගුණ කිරීම 3 ඔන්න වාර 2ක් ගුණ කරා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ආයි 2 ගුණ 2 එක වගේ සංඛ්‍යා ළඟට ගන්නවා. එතකොට 3 ගුණ කිරීම 3. එතකොට මෙතන එනවා 2 දෙවෙනි බලය ගුණ කිරීම 3 දෙවෙනි බලය. දැන් මේ මොකක්ද එන්නේ? ගුණිතයක බලයක් දැන් මෙතන එන්නේ පුතා බලවල ගුණිතයක් ලෙස. මේක අපි හඳුන්වන්නේ බලවල ගුණිතයක්. මේ බලවල ගුණිතයක්. බලවල ගුණිතයක්. නේ? බලවල ගුණිතයක්. හරි. පුතාලා ඉස්සෙල්ලා මේක සටහන් කරගන්නකො තවත් අපි කතා කරමුකෝ මේ ගැන. මෙහෙම පැන්සලෙන් කොටු කරගන්න. හරි එහා පැත්තේ එකක් ලියාගන්න මේකත් ලියාගන්න. ලීලි වලස. කලබල නැතුව කල්පනාවෙන් අවබෝධයෙන් ලියන්න. ලියන එකට ඉස්සෙල්ලා හොඳින් අහගන්න ඕන. දැන් ඔය අහගෙන ඉන්න වෙලාවෙනේ ඔය ලියලා තියෙන්නේ. අහගෙන ඉන්න වෙලාවෙ ලියන්න යන්න එපා. මොකද මේක පත්තර වාර්තාකරණයක් නෙවෙයි අපි. ඉස්සෙල්ලා කාරණාව අවබෝධ කරගන්න. ඊට පස්සේ නැවත බලන්න තමයි අපි ලියාගන්නේ. ඒ හින්දා කල්පනාවෙන්. ඉවරයි සර්. තාම නෑ සර්. ලියලා ඉවරයි. හරි. එහෙනම් දැන් බලමු තව අවස්ථාවක්. ඔන්න අපි ගමු දරුවනි මේ අපි හිතමු 5 ගුණ කිරීම 4. එයාගේ 3 වෙනි බලය. පුතාලා මේක දැන් ගොඩනගන්න බලන්න දැන් ඉස්සෙල්ලා වගේ දෙවෙනි එක. ඔයගොල්ලෝ කරන්න බලන්න. බලවල ගුණිතයක් ලෙස ගොඩනගන්න.
සර් හැදුවා. ඔව්. එතකොට එනවා 5 ගුණ කිරීම 4. ඊට පස්සේ ගුණ කිරීම ආයි 5 ගුණ කිරීම 4. ඊට පස්සේ ආයි ගුණ කිරීම 5 ගුණ කිරීම 4. නේ? එතකොට 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4. ඒ කියන්නේ 5 තුන්වෙනි බලය, මෙයා 4 තුන්වෙනි බලය. මෙතන තියෙන්නේ ගුණිතයක බලයක්, මෙතන තියෙන්නේ බලවල ගුණිතයක් නේද පුතේ? නේ? මෙතන තියෙන්නේ බලවල ගුණිතයක්. ඔන්න මම තව අවස්ථාවක් ඔයගලන්ට දෙනවා තුන්වෙනි එක. අපි මෙහෙම ගමු. ඔන්න හොඳට බලා ගන්න. අංක 3 XY ගේ නෑ අපි මෙහෙම ගමු. AB අංක 3 AB ගේ 4 වෙනි බලය. AB ගේ 4 වෙනි බලය. මේ තියන්නේ පුතා ගුණිතයක බලයක්. දැන් ඔබ අහයිකෝ ගුණ කිරීම කියලා. මේක ඒ දෙක මැද්ද තියෙන්නේ සර්. අන්න හරි ගුණිතයක බලයක්. අපි බීජ ගණිතයේදී පුතේ A ගුණ කිරීම B කියලා තිබුණොත් අපි එතකොට මේ ගුණ කිරීම නැතුව තමයි ලියන්නේ. ඒක අපි ලියන්නේ AB කියලා. ගුණ කිරීමේ ලකුණ දාන්නේ හේතුව x අකුරත් එක්ක මේක පැටලෙන හින්දා. කෙනෙක් එතකොට AXB කියලා කියන්න පුළුවන් නේ. ඒකයි. එහෙයින්දා දැන් මෙතන තියෙන්නේ ගුණිතයක බලයක්. දැන් මේක අපිට බලවල ගුණිතයක් ලෙස තමයි නිරූපණය කරන්න කියන්නේ. නේ? බලවල ගුණිතයක් ලෙස පුතාලට පුළුවන් වෙයි. නේ? අපි කොහොමද ගන්නෙ එතකොට? එතකොට අපි ගන්නේ A ගේ මෙතන A ගුණ කිරීම හතරවෙනි බලය B වල හතරවෙනි බලය. ගුණ කිරීම AB ගුණ කිරීම AB ගුණ කිරීම AB 4 සැරයක්. එතකොට එනවා A ගේ 4 වෙනි බලය ගුණ කිරීම B ගේ 4 වෙනි බලය. නේ? ඒක අපි ආයි ගුණ කිරීමේ ලකුණ නැතුව ලියනවා A බල 4 B බල 4. ඔන්න ඔහොම. බීජ ගණිතයේදී එතන තියෙන සුවිශේෂී බව තමයි අපි ගුණ කිරීමේ ලකුණ දක්වන්නේ නැහැ. ඒක ඕනනම් අවශ්‍ය නම් මේක දැන් මේක ලියා ගන්න ගුණ කිරීමේ ලකුණ දක්වන්නේ නැහැ කියලා තෝරන ලියලා තියාගන්න ඕගොල්ලන්ට අමතක වෙනවා නම්. වැරදිලා හරි ගුණ කිරීමේ ලකුණ දැම්මොත් ලකුණු කපනවද? නෑ වැරදිලා දාන්න යන්න එපා. මේ ගුණ කිරීමත් එක්ක වෙන්නේ පුතා අර x අකුර පැටලෙන හින්දා තමයි අපි දාන්නේ නැත්තේ. වැරදිලා දාන්න යන්න එපා හොඳට මතක තියාගන්න. ලකුණු අඩු කරන්නේ නැහැ නමුත් දාන්න යන්න එපා. වැරදි දේවල් කරන්න හොඳ නෑනේ නේද? හරිද? හරි සර්. එතකොට මෙහෙම ලියන්න නිගමනය අපිට දැන් මේකෙන් එළඹෙන්න පුළුවන් නිගමනය තමයි එකපාර අපිට මේක ලියන්න පුළුවන්. නිගමනය ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස එකවර නිරූපණය කළ හැක. ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස එකවර නිරූපණය කළ හැක. එකවර නිරූපණය කළ හැක.
සර් කොටු කරගන්න ඕනිද? ඒක ඕනේ නැහැ පුතා. ඒක කොටු කරගන්න ඕනේ නැහැ. දැන් අපි මෙහෙම කරමු. ඔන්න බලන්න. අපිට ගන්න පුළුවන්. දැන් අපි හිතමු 2 ගුණ කිරීම 5 තුන්වෙනි බලය. පුතාලට බය නැතුව ලියන්න පුළුවන් 2 තුන්වෙනි බලයේ ගුණ කිරීම 5 තුන්වෙනි බලය. මෙතන නම් ගුණ කිරීම ලකුණු දාන්න ඕන. හරි? දැන් මේ ටික කරගෙන යන්න ඔහොමම 4 ගුණ කිරීම 7 ගුණ කිරීම 5 එයාගේ දෙවෙනි බලය. එතකොට 9 ගුණ කිරීම 2 පස්වෙනි බලය. 10 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 හතරවෙනි බලය. ලේසියිනේ. ඊළඟට AB ගේ 6 වෙනි බලය. ABC ගේ 3 වෙනි බලය. තුනයි AB ගේ 2 වෙනි බලය. 5යි XY ගේ 7 වෙනි බලය. ලියන්න එකපාර ලියන්න. හරිද? හරි සර්. දෙපාරක් බලන්න. නෑ සර්. මේ උත්තරය නෑ සර්. හරි. මේ ඉරිදේකුත් ගහන්න. උත්තරයට ඉරිදේකුත් ගන්න. ඉවරයි සර්. එවනම් මේ උත්තර එන්න ඕන පුතා මේ විදියට. මෙයා එන්නේ 4 දෙවෙනි බලය, 7 දෙවෙනි බලය, 5 දෙවෙනි බලය. ඔගොල්ලෝ හරි දාගන්න. 9 පස්වෙනි බලය, 2 පස්වෙනි බලය. මෙයා එන්නේ 10 හතරවෙනි බලය, 3 හතරවෙනි බලය, 2 හතරවෙනි බලය. මෙයා එන්නේ A ගේ 6 වෙනි බලය, B ගේ 6 වෙනි බලය. මෙයා A ගේ 3 වෙනි බලය, B ගේ 3 වෙනි බලය, C ගේ 3 වෙනි බලය. මෙයා 3 දෙවෙනි බලය, A ගේ මෙයා 3 වරක් මේක දාන්න ඕනේ. 3 දෙවෙනි බලය, A ගේ දෙවෙනි බලය, B ගේ දෙවෙනි බලය. මෙයා 5 7 වෙනි බලය, X ගේ 7 වෙනි බලය, Y ගේ 7 වෙනි බලය. සර් මම කට්නන්සේ කොච්චරක් විතර කළාද? ඒක නම් ඉතින් මට කියන්න බෑ පුතා. ඔයා දැන් මෙතන ඉඳන් සම්බන්ධ වෙන්න වෙනම කොලයක හරි කරලා පස්සේ සටහනට එකතු කරගන්න. අපි දැන් මේ අභ්‍යාසය කරගෙන යන්නේ හරි. නෑ අභ්‍යාසය නෙවෙයි තාම. බලවල ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස නිරූපණය. හරි සර්. හරි. දැන් ඊළඟට මේ ටික පැහැදිලිද දුවල පුතාලාට?
ඔව් සර් හොඳටම පැහැදිලි. දැන් එහෙමනම් මේකේ විරුද්ධ පැත්ත දැන් අපි කරේ ගුණිතයක බලයක් බලවල ගුණිතයක් ලෙස නිරූපණය කරානේ. එහෙනම් සර් AB වර්ගය ඒවා සර් මම ගුණ කිරීම දැම්මනේ අමතක වෙලා. ඒ කියන්නේ මං කිව්වේ ගුණ කිරීම දාන්න යන්න එපා. ඒක සම්මතයක්. අමතක වෙන්න අනේ මන් දන්නේ දැන් ඕගොල්ලන්ගේ මේ වයස කීයද? අවුරුදු 80 පැනලාද? නේ? ඇයි ඔච්චර අමතක වෙන්නේ? දැන් මටත් මතකයි. ඔයාට එහෙම අමතක වෙන්නේ ඔයාගේ මනස එකතැන තියාගන්න බැරි කම තියෙන්නේ. ඒකයි. සමහර වෙලාවට මේ කරන ගමන් වෙන වැඩක් කරනවා තියෙම. ඒ මොනත් හරියන්නේ නැහැ පුතා. අසාර්ථකයි යන විදිය. අමතක ওই වචනේ ඕගොල්ලන්ගෙන් එන්න බෑ. අමතක වෙනවා කියන වචනේ ඕගොල්ලන්ගෙන් එන්න බෑ. අමතක වෙනවා ජෛව විද්‍යාත්මකව ඉතින් අපි වයසට යනකොට ස්නායු වල දුර්වලකම් එක්ක වයසත් එක්ක ඒක එනවා. දැන් ඕක අර වගේ අවුරුදු 80ක 85ක 100 කෙනෙක් කිව්වනම් අනේ පුතේ මට අමතක වෙලා මේක දැම්මා කියලා එහෙමනම් මේක ගැටලුවක් නෑ. නමුත් මේ ඕගොල්ලෝ කියනවා නම් මට අමතක වුණා කියලා නේ එහෙමනම් ඉතින් ඔයාට වෙනම හොයලා බලන්න වෙනවා. කාරණා දෙකයි. එකක් සිහිය එක තැන තියාගෙන වැඩේ කරන්නේ නෑ. මම මේ දොස් කියනව නෙවෙයි හැදෙන්න කියන්නේ. දෙවෙනි එක වෙලා තියෙන එන මොකක් හරි රෝගී තත්ත්වයක් තියෙනවා. ඒකයි අපි දෙපා එක සැරයක් ලියලා දෙපාරක් බලන්නේ ඒකයි. දැන් මටත් අමතකුන්නේ නෑ නේද? හරි. right. අපි එනවා දැන් ඊළඟ අවස්ථාවට ලියන්න බලවල ගුණිතය කියලා මාතෘකාව. බලවල ගුණිතය. බලවල ගුණිතය. මාතෘකාව බලවල ගුණිතය. ඒ යටතේ ලියන්නේ මෙහෙම. ඔව් බලවල ගුණිතයක් මම උදාහරණයක් පෙන්නන්නම්කො මෙහෙම. දැන් අපි ගත්තොත් එහෙම. පහේ දෙවෙනි අපි දන්නවා දැන් අපි කරන්නේ පහේ දෙවෙනි බලය, හතේ දෙවෙනි බලය, නවයේ දෙවෙනි බලය. දැන් මෙහෙම ගත්තාම මෙතන තියෙන්නේ මේ බලවල ගුණිතය. බලවල ගුණිතය. මේ බලවල ගුණිතය. තව එකක් උදාහරණයක්. අපි බලා ගන්න ලියන්න යන්න එපා. ඔය ලියන්න මම වෙලාව දෙන්න. කල්පනාවේ බලා ගන්න. අපි ගත්තොත් A ගේ තුන්වෙනි බලය B ගේ තුන්වෙනි බලය. මේකත් එතකොට අපි ගන්නේ බලවල ගුණිතයක් කියලා. බලවල ගුණිතයක්. තවත් එකක් අපි ගත්තොත් 3 දෙවෙනි බලය x ගේ දෙවෙනි බලය y ගේ දෙවෙනි බලය. එතකොට ඒකත් අපි ගන්නේ බලවල ගුණිතයක් කියලා. බලවල ගුණිතය. හරි. මේ අවස්ථා තුන ලියා ගන්න බලන්න. මේ අවස්ථා තුන ලියා ගන්න. හරිද? එලිවරයි සර්. හරි. දැන් ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. දැන් අපි මේක ලියනවා මෙහෙම. ඔන්න හොඳට බලා ගන්න.
තුනේ දෙවෙනි බලයේ ගුණ කිරීම පහේ දෙවෙනි බලය අපිට ලියන්න පුළුවන් පුතා. 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 කියලා. ඊළඟට අපිට මෙයාව ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 5 වාරයක් 3 ගුණ කිරීම 5 කියලා. නේ? ඒ කියන්නේ එතකොට 3 ගුණ කිරීම පහේ දෙවෙනි බලය. 3 ගුණ කිරීම පහේ දෙවෙනි බලය. අන්න එතකොට අපිට පැහැදිලි මේ එන්නේ මොකක්ද? අපි මොහොතකට සාකච්ඡා කරපු දේ. මේ එන්නේ බල්ල වල ගුණිතය. ගුණිතය. මේ කවුද? ගුණිතයක බලය. sorry. මෙතන වැරදුනානේ. මෙතන ගුණිතයක බලය. දෙක මාරු වෙන්නේ. මෙතන එන්නේ බලවල ගුණිතයක්, බලවල ගුණිතයක්. මෙතන එන්නේ ගුණිතයක බලයක්. හරි. ඔන්න ඕක පොඩ්ඩක් ඕක දැන් සටහන් කරගන්න. ඕක සටහන් කරගන්න. පුතාලා ඊළඟ එක ඔන්න මම ආකෘතිය ඇඳලා තියෙනවා. ආකෘතිය අඳිනවා. දැන් ඔයගොල්ලෝ ඊළඟ එක පුරවන්න බලන්න. පුරවන්න බලන්න දෙවෙනි එක. ඉවර නම් කියන්න. ඉවරයි සර්. ඉවරයි නේ පුතේ. කොහොමද එන්නේ කියන්න මෙතනට එහෙනම් A B ගුණ A ගුණ B B A ගුණ B A ගුණ B. තව එකක් එන්න ඕන නේද? මට ඉඳ මදි වුණා. A ගුණ B. ඔන්න. තුනක් එන්න ඕන නේ? ඔයගොල්ලෝ දාගත්තද? නේද සර් අර මේ වරහනට එහා පැත්ත සර් දර්ශකයෙන් 3 නේද? මෙතන 3 එන්න ඕනේ නේද පුතේ? මෙතන 3. එතකොට A ගුණ B ගේ තුන්වෙනි බලයනේ. බලවල ගුණිතේ ගුණිතේක බලයක්. සර් ඔතන ගුණ කිරීම ලකුණ නැතුව ලිව්වොත් හරිද? අන්න එහෙමත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. A B ගේ තුන්වෙනි බලය. ඔන්න. හැබැයි වරහන දැම්මේ නැති වුණොත් වැරදි නේද පුතේ? වැරදිලාවත් මෙහෙම වරහන දැම්මේ නැති වුණොත් මොකද්ද වැරද්ද? එතකොට මේ 3 B ට අයිති වෙන්නේ. B ගේ තුන්වෙනි බලය. A ට අයිති නෑ. නේද පුතේ? එහෙනම් අනිවාර්යයෙන්ම මේ වරහන බ්‍රැකට් එක දාන්න ඕන. නැත්තම් මෙයා 3 මෙයාට අයිති වෙන්නේ නෑ. Excuse me sir. ඔව්. අන්තිම උත්තරේට විතර නෙමෙයි සර් අනිත් ඒවාටත් ගුණ කිරීම දාන්න නැතුව ලියන්න පුළුවන්ද? සංඛ්‍යාවලට බෑ. මේක ලියන්න බෑනේ 35 දෙවෙනි බලය කියලා ඔහොම. නේද? මේවා. මේක මෙහෙමයි. මේක මෙහෙම ගන්න. හරි? දුවට පැහැදිලිද? හරි.
ලියන්න එහෙනම් දැන් තරු ලකුණක් දාලා මෙහෙම යටින් ඉහත දැක්වෙන ආකාරයට බලවල ගුණිතයක් ගුණිතයක බලයක් ලෙස දැක්විය හැකිය. බලවල ගුණිතයක් ගුණිතයක බලයක් ලෙස දැක්විය හැකිය. සර් දැන් හැමදාම මේ වෙලාවටද ක්ලාස් එක සර් තියෙන්නේ? බලවල සර් ගුණිතයක් බලවල ගුණිතයක් අපි බලවල ගුණිතයක් ගුණිතයක බලයක් ලෙස නිරූපණය කළ හැකිය. ගුණිතයක බලයක් ලෙස නිරූපණය කළ හැකිය. විදේක බලයක් ලෙස නිරූපණය කළ හැකිය. හරිද? හරි සර්. එතකොට පුතේ මෙච්චර දුර දඟලන්න දෙයක් නැහැ දැන් අපිට. කොහොමද අපි ගන්නෙ? දැන් අපි තුමු 5 3 වෙනි බලය ගුණ කිරීම 4 3 වෙනි බලය. අපිට එකපාරම ලියන්න පුළුවන් එහෙනම් 5 ගුණ කිරීම 4 3 වෙනි බලය කියලා. ඔන්න ඔහොම නේ. මේකත් එක්කම සමගාමීව මේ ටික කරන්න බලන්න. සර් හතරවෙනි ප්‍රශ්නේ CIX බල දෙක කියන එකට 100 කියන තැනට බලය එන්නේ විතරයි තියෙන්නේ. හොඳ 100ෙන් කරා. හිතන්න දැන්නේ. 100 විතරයි තියෙන්නේ. ඔබට හිතන්න අවස්ථාවක් දැන්නේ. කල්පනායි. ඉවරයි සර්. සර් හතරවෙනි ගානේ x නේද තියෙන්නේ? ඔව් කියන්නේ මොකද පුතා? සර් හතරවෙනි ගානේ x නේද තියෙන්නේ? x
x ගේ දෙවෙනි බලය, පස්වෙනි එකේ y ගේ තුන්වෙනි බලය. ඉවර නම් කියන්න. ඉවරයි සර්. ඉවරයි සර්. හැමෝම කොහොමද එන්නේ එහෙනම්? මෙතන ගැටලුවක් නැහැ නේ. 2 ගුණ නෑ සර්. කිරීම 7 ගුණ කිරීම 5 දෙවෙනි බලය. මේක එන්නේ 9 ගුණ කිරීම 2 6 වෙනි බලය. මේක කොහොමද පුතේ? දරුවනි 10යි 100 වරහන් වරහන් ඇතුළේ 100 ගුණ කිරීම ඊට පස්සේ වරහන් ලිව්ව x වර්ගය. x ගේ දෙවෙනි බලය 10යි x ගේ දෙවෙනි බලය. මෙයා ලිව්වා 2 තුන්වෙනි බලය y ගේ තුන්වෙනි බලය 2යි y ගේ තුන්වෙනි බලය. 225 කොහොමද ගත්තේ? 15 දෙවෙනි බලය වරහන් ඇතුලේ 25 15 දෙවෙනි බලයනේ 15 වරක් 15 නේ 225. එතකොට එන්නේ 15යි t ගේ දෙවෙනි බලය. 25 වුණොත් 625 නේ පුතා. මෙයා එන්නේ xy ගේ දෙවෙනි බලය. මෙයා එන්නේ 3යි xy ගේ පස්වෙනි බලය. මෙයා එන්නේ 6 දෙවෙනි බලය, x ගේ දෙවෙනි බලය, y ගේ දෙවෙනි බලය, 6යි xy ගේ දෙවෙනි බලය. මේ අතරමැද පීවර පෙන්නන්න අනිවාර්යයි. මෙයා ඉන්නේ 3 හතරවෙනි බලය, a ගේ හතරවෙනි බලය, 3යි a ගේ හතරවෙනි බලය. ඔන්න ඔහොමයි. හරි වැරදි තියෙනවා නම් හදාගන්න. ඒ කියන්නේ හරි නම් හරි දාගන්න, වැරදි නම් රතු පෑනෙන් හදාගන්න. ඉවරද? ඉවරයි සර්. ඉවරයි සර්. නෑ සර්. ඉක්මන් කරා. නෑ සර්. හරි පුතේ. ඔන්න කන්නද මේක දැන්? මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඕගොල්ලෝ කොහොමද උත්තර දෙන්නේ? 5 තුන්වෙනි බලය, x ගේ පස්වෙනි බලය, y ගේ පස්වෙනි බලය යන බල වල ගුණිතයක බලයක් ලෙස නිරූපණය කළ හැකිද? ඔයගොල්ලෝ ලියාගන්න. නිරූපණය කළ හැකිද? නිරූපණය කළ හැකිද? සර් නිරූපණය කළ හැකි. හැකිද නොහැකිද? හැකි. හේතු දක්වන්න. ඔබ උත්තරය සූදානම් කරගන්න බලන්න. තෝක ලියා ගන්නද? ඔව් ලියාගන්න. ලියාගෙන උත්තරයක් ගොනු කරන්න. හැමෝම ගොනු කරන්න. මොකද කියන්නේ?
හැකි හැකි හැකි. ඒ කියන්නේ වැඩේ ගිහිල්ලා නැහැ ඇඟට. ඇඟට නොහැකි නොහැකි හැකි කියන අය කොහොමද හැකි කියපු අය කියන්න බලන්න මෙයාගේ ගුණිතයක බලය. සර් වරහන් ඇතුලේ පහේ තුන්වෙනි බලය වරහන් ඇතුලේ බලය ඉන්න බෑනේ. මුලින්ම ලියා ගන්නවා සර් පහේ තුන්වෙනි බලය. ඊට පස්සේ වරහන් ඇතුලේ xy ලියලා මේ පහ වර්ගය කියලා දානවා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ දීලා තියෙන්නේ. පහේ තුන්වෙනි බලය xy ගේ පස්වෙනි බලය. ඔහොමනේ. ඔව් සර් ඔව් සර්. එතකොට මේක ආයි නැවත බලවල ගුණිතයන්නේ මේ තියෙන්නේ. මේ එක බලයක් මේ එක බලයක් මේ තව බලයක් මේ බලවල ගුණිතයක් මෙතනක් තියෙන්නේ බලවල ගුණිතයක් මට ඕනේ ගුණිතයක බලයක් විදිහට ලියන්න පුළුවන්ද කියලා අහන්නේ ගුණිතයක බලයක්. එතකොට මේ තුන් දෙනාම සම්බන්ධ වෙන්න ඕන. ගුණිතයේ බලයක් ලෙස නිරූපණය කළ හැකිද නොහැකිද කියලා නේ අහන්නේ. මේක නිරූපණය කළ නොහැකි නොහැකිය. ඒකට හේතුව මොකද්ද? නොහැකිය හේතුව පහේ තුන්වෙනි බලයේ අනිත් මොකද්ද නොහැකි හේතුව? දර්ශක එක සමාන නොවීම මේකේම දර්ශකයේම එක සමාන නොවීම දර්ශක එක සමාන නොවීම දර්ශක එක සමාන නොවීම දර්ශක එක සමාන නොවීම අන්න එහෙමයි. ඒක සටහන් කරගන්න. දර්ශක එක සමාන නොවීම දර්ශක එක සමාන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ දර්ශක එක සමාන නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න බලවල ගුණිතයක බලයක් ලෙස නිරූපණය කරන්න නම් බලවල දර්ශක එක සමාන විය යුතුමයි. නැත්තම් කොහොමද ගන්නෙ අපි වරහණෙන් ඒ විවතර බලය දර්ශකය ගන්න නම් ඒවා එක සමාන වෙන්න ඕන පුතේ. පැහැදිලිද? අන්න එහෙම. එහෙමනම් පුතේ දැන් බලාපොරොත්තු වුණාට වෙලාව ඉතා ශීඝ්‍ර ලෙස ගියා. මෙතන ඕගොල්ලන්ට පේනවද දැන් අපි මේ කතා කරපු කාරණා පෙළ පොතේ හොඳට තියෙනවා. මෙන්න මේ අභ්‍යාසය ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. මම ඒක කතා කරේ නෑ 10 එක අභ්‍යාසය. පුතාලා මාක් කරගන්න 10 එක අභ්‍යාසය. 10 එක අභ්‍යාසය ඔබ කළ යුතුමයි. 10 එක අභ්‍යාසය. ඊළඟට ස්කන්ධය අභ්‍යාස කරන්න ඕන මතක ඇතුව ස්කන්ධය අභ්‍යාස. ඊළඟට දීලා තියෙන ප්‍රශ්න පත්‍ර පිළිවෙලට කරන්න මාර්තු ටියුට් එකේ 2018 පේපර් එක දීලා තියෙනවා. ඊට අමතරව මාර්තු ටියුට් එක පෙබරවාරි ටියුට් එකේ මේ දීලා තියෙන මාර්තු එකේ තව ප්‍රශ්න පත්‍ර කීපයක් දීලා තියෙනවා. ඒවා හදන්න. ඇයි පුනරීක්ෂණ අභ්‍යාසය දැන් පුනරීක්ෂණ අභ්‍යාසය පටන් ගන්න පුළුවන් කරගෙන යන්න සතිය පුරාවටම වැඩ තියෙනවා ඕගොල්ලන්ට. ඕගොල්ලෝ ඉතින් සැලසුම් සහගතව හරි උවමනාවෙන් ආසාවෙන් කැමැත්තෙන් කවුරුවත් බල කරන හින්දා කරන්න එපා. තමන් මේ තමන්ගේ දෛනික කාර්යයක් ලෙස හඳුනගෙන ඔබේ අරමුණට යන්න සිහිනයට යන්න ඕන පුතා. ඒකට කැපකිරීම කරන්න වෙනවා. දුෂ්කර ක්‍රියාවක් තමයි මේක. තේරුණාද? සර් ලැබෙන සතියේ රැහැටද මේමයි පුතේ මම අර පන්ති ආරම්භයේදීත් කිව්වේ පුතේ 7ට පන්තිය ලැබෙන සතියේත් මේ වෙලාවට තියෙන්නේ. ඔව් ලැබෙන සතියේත් මේ වෙලාවටම තමයි කරන්න වෙන්නේ. මොකද මේ ලැබෙන සතියේ ඉඳන්ම ප්‍රශ්න පත්‍ර බලන්න යන්න තියෙනවා. එතකොට හවස් වෙනවා. සමහරවිට 6ත් පහු වෙන අවස්ථා එනවා. එතකොට පුතා මේ ගැන හිතලා තමයි තව පොඩක් ඉස්සරහට ගත්තේ දැන් සමහර වෙලාවට 8ත් වෙනස් වෙන්නත් පුළුවන්. මම ඒ දවසේ දානම වෙලාව
ඒ වෙලාවට ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න බලන්න. පුංචි පුංචි අපහසුතාවයන් මතුවේයි කරන්න දෙයක් නැහැ. ඒ දවස් අපි දෙක ගත වෙනකන් අපිට ඒ විදිහට යන්න වෙන්නේ නේ. ඒ හින්දා දුවේ පුතේ දැන් තවදුරටත් ඕගොල්ලෝ මම රඳව ගන්නෙ නෑ. එහෙමනම් අපි පැය දෙකක කාලයක් පුරාවට ඉගෙන ගත්ත කරුණු සාරාංශ දර්ශක යටතේ සර් ඔව් කියන්නේ කතා කරා. සර් ඔව් ඇහෙනවා මට ඇහෙනවා කියන්නේ. සර් මට පුංචි ගානක් තියෙනවා මේ මම අහන්නද? අහන්න. ලියුවෙන්නද? කො ගැටලු තියෙන එක්කන ඇහුවද? සර් මේ ගානට උත්තරේ පොඩ්ඩක් කියන්නකෝ. කොයි ගානටද? සෑප ලියුවෙන්නද? හරි පුතාල ලියුවෙන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. මතකයි කීපෝ කරන්න. ආයුබෝවන් සර්. Good night sir. Good night. Good night, sir. Thank you, sir. පුතා සර් මේ ගානට පොඩ්ඩක් උත්තරේ කියන්නකෝ. කියන්නේ මොකක්ද ගැටලුව?